ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දෙස ආපසු හැරි බැලීමේදී එක් රටක ඉපිද වෙනත් රටක් වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් රැසක් අපගේ මතකයට නැගෙනවා. නසාර් හුසේන්, කෙවින් පීටර්සන්, ඇලන් ලැම්බ්, ඇන්ඩ්‍රූ ස්ට්‍රවුස්, ග්‍රාන්ට් එලියට්, මර්න්ස් ලබුෂෙන් වැනි ක්‍රීඩකයන් ඒ සඳහා උදාහරණ ලෙසින් දක්වන්නට පුළුවන්. ඒ අයුරින් ඇතැම් ක්‍රීඩකයන්ට තම මවුරටට එරෙහිව පවා ක්‍රීඩා කරන්නට සිදුවෙද්දී සිය ජාත්‍යන්තර තරඟදිවිය තුළදී රටවල් දෙකක් නියෝජනය කරන්නට සිදුවුණු ක්‍රීඩකයන් පවා සිටිනවා. අන්න ඒ හින්දම මෙම සුවිශේෂී වීඩියෝව මගින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළදී රටවල් දෙකක් නියෝජනය කළ ක්‍රීඩකයන් 7 දෙනෙකු පිළිබඳවයි. එනම් රැඳිලා ඉන්න මෙම ක්‍රීඩාශීලී වීඩියෝවේ අවසන් තත්පරය දක්වා. අංක 7 ඇන්ඩර්සන් කමින්ස් බටහිර ඉන්දිය කොදෙව් සහ කැනඩාව. මද වේගපන්දු යවන්නෙකු ලෙස ක්‍රිකට් පිටියේ දස්කම් දැක් වූ ඇන්ඩර්සන් කමින්ස් නම් ක්‍රීඩකයා 1991 පාකිස්තානු කොදෙව් එක්දින තරඟාවලියේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වුණා. එදා සිට වසර 4ක් කොදෙව් එක්දින කණ්ඩායම නියෝජනය කළ කමින්ස් තරඟ 63කදී කඩුළු 78ක් බිඳ දැමීමට සමත් වුණා. එහිදී ඔහුගේ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් වුණේ 1992 වසරේ බ්‍රිස්බේන් පිටියේදී ඉන්දියාවට එරෙහිව ලකුණු 31කට දවාගත් කඩුළු 5යි. ඒ වගේම 1993-94 කාල සමයේදී ටෙස්ට් තරඟ 5කට ක්‍රීඩා කළ කමින්ස් කඩුළු 8ක් දවා ගැනීමට සමත් වුණා. 1995 වසරේදී පොදෙව් කණ්ඩායමේ ස්ථානය අහිමි වීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි කමින්ස් 2007 වසරේදී යලි එක්දින පිටියට අවතීර්ණ වුණා. එහිදී කැනඩා කණ්ඩායම නියෝජනය කළ මෙම පන්දු යවන්නා එක්දින තරඟ 13කට සහභාගී වෙමින් කඩුළු 13ක් දවා ගත්තා. කැනඩාව නියෝජනය කරමින් 2007 එක්දින ලෝක කුසලානය සඳහා සහභාගී වුණු කමින්ස් එම තරඟාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා. ඒ වන විට ඔහු 41 හැවිරිදිවියේ පසු වුණා. අංක 6 බොයිඩ් රැන්කින් අයර්ලන්තය සහ එංගලන්තය. 2007-2020 කාල සමය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටි බොයිඩ් රැන්කින් නම් වේගපන්දු යවන්නා එංගලන්තය සහ අයර්ලන්තය යන කණ්ඩායම් නියෝජනය කිරීමට වරම් ලබා ගත්තා. 2007-2012 කාල සමයේ අයර්ලන්තය නියෝජනය කළ රැන්කින් එක්දින තරඟ 37කට සහභාගී වී කඩුළු 43ක් දවා ගැනීමට සමත් වුණා. ඒ වගේම 2009-2012 කාල සමයේ 20-20 තරඟ 15කට සහභාගී වුණු මෙම වේගපන්දු යවන්නා කඩුළු 17ක් බිඳ දැමුවා. ඉන් පසුව 2013-2014 කාල සමයේදී එංගලන්තය නියෝජනය කළ රැන්කින් එක්දින තරඟ 6කට ටෙස්ට් තරඟයකට සහ 20-20 තරඟයකට සහභාගී වුණා. එහිදී ඔහු එක්දින කඩුළු 10ක් ටෙස්ට් සහ 20-20 කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ සමයේ ඔහු සිය මවුරට වුණු අයර්ලන්තයට එරෙහිව පැවති එක්දින තරඟයකදී ලකුණු 46කට කඩුළු 4ක් දවා ගැනීම අමතක නොවන සිදුවීමක් වුණා. අකණ්ඩව දස්කම් අතර නොසිටීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ ස්ථානය අහිමිව යාමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් තරමක් ඈත්ව සිටි මෙම ක්‍රීඩකයා 2016 වසරේදී යලිත් වරක් අයර්ලන්ත කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ගත්තා. එදා සිට වසර 4ක් අයර්ලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ රැන්කින් එක්දින තරඟ 30කදී කඩුළු 52ක් 20-20 තරඟ 32කදී කඩුළු 35ක් ටෙස්ට් තරඟ 2කදී කඩුළු 7ක් දවාගෙන සැලකිය යුතු තරම් දස්කම් දැක්වීමට සමත් වුණා. එහිදී අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු කඩුල්ල දවාගත් පන්දු යවන්නා බවට පත්වුණු රැන්කින් සිය නාමය එරට ටෙස්ට් ඉතිහාසය තුළ රන් අකුරින් ලියාගත්තා. අංක 5 එඩ් ජොයිස් එංගලන්තය සහ අයර්ලන්තය. එඩ් ජොයිස් එංගලන්තය නියෝජනය කරමින් 2006දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියා. එදා සිට වසරක පමණ කාලයක් එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළ මෙම ක්‍රීඩකයා එක්දින තරඟ 15කට සහ 20-20 තරඟ 2කට සහභාගී වුණා. එහිදී ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමගින් එක්දින ලකුණු 471ක් ලබාගත් ජොයිස්ට 20-20 තරඟවලදී ලබා ගැනීමට හැකි වුණේ එකම එක ලකුණක් පමණයි. 2006-2007 ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරඟාවලියේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 107ක් ලබාගෙන එංගලන්තය වෙනුවෙන් සිය එකම එක්දින ශතකයේ වාර්තා කළ ජොයිස් 2007 ලෝක කුසලාන තරඟාවලියේ මූලික වටේ තරඟවලදී කැනඩා කණ්ඩායම සහ කෙන්යානු කණ්ඩායම හමුවේ පිළිවෙලින් ලකුණු 66ක් සහ 75ක් ලබාගෙන දස්කම් දැක්වීමට සමත් වුණා. අකණ්ඩව දස්කම් අතර නොසිටීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ ස්ථානය අහිමිවීමෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ජොයිස් 2011 දී අයර්ලන්ත කණ්ඩායම සමගින් එක් වුණා.
එදා සිට 2018 වසර දක්වා ඇර්ලන්තයේ නියෝජනය කළ ජොයිස් එක්දින තරඟ 59කට 20 තරඟ 16කට ටෙස්ට් තරඟයකට සහභාගී වීමට වරම් ලබා ගත්තා. එහිදී ඔහු අර්ධ ශතක 12ක් සහ ශතක 5ක් සමගින් එක්දින ලකුණු 2151ක්ද අර්ධ ශතකයක් සමගින් 20 ලකුණු 404ක්ද ටෙස්ට් ලකුණු 47ක්ද ලබා ගත්තා. 2016 වසරේදී ඇෆ්ගනිස්තානයට එරෙහිව පන්දු 148කින් නොදවී ලබාගත් ලකුණු 160 ජොයිස්ගේ හොඳම එක්දින ඉනිම බවට පත් වුණා. ඒ වගේම 2015 එක්දින ලෝක කුසලාන තරඟාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු 103කින් ලබාගත් ලකුණු 112 බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව පන්දු 67කින් ලබාගත් ලකුණු 84 2013 පාකිස්තානු එක්දින තරඟාවලියේදී නොදවී ලබාගත් ලකුණු 116 ජොයිස්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟදිවියේ අමතක නොවන ඉනිම් බවට පත් වුණා. අංක 4 ඩර්ක් නැන්ස් නෙදර්ලන්තය සහ ඕස්ට්‍රේලියාව 2009-2010 කාල සමය තුළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය රැඳී සිටි ඩර්ක් නැන්ස් මුලින්ම නියෝජනය කළේ නෙදර්ලන්ත කණ්ඩායමයි. එහිදී නෙදර්ලන්තය වෙනුවෙන් 20 තරඟ දෙකකට සහභාගී වුණු නැන්ස් දවා ගැනීමට සමත් වුණේ කඩුල්ලක් පමණයි. 2009 ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම වෙනුවෙන් දැක් වූ සුපිරි දස්කම් නිසාම 2009 වසරේ අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එක්වීමේ වරම මෙම පන්දු යවන්නාට හිමි වුණා. ඉන් අනතුරුව මාස 14ක කාලයක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කළ නැන්ස් 20 තරඟ 15කදී කඩුළු 27ක්ද එක්දින තරඟයකදී කඩුළු 1ක්ද ලබා ගත්තා. 2010 T20 ලෝක කුසලාන තරඟාවලිය යටතේ බංග්ලාදේශයට එරෙහිව පැවති තරඟයකදී ලකුණු 18කට දවාගත් කඩුළු 4 නැන්ස්ගේ හොඳම 20 පන්දු යැවීම ලෙස සටහන් වුණා. 20 පිටියේ සැලකිය යුතු තරම් දස්කම් දැක් වූ නැන්ස් 2010 20 ලෝක කුසලාන අනුශූරතාවය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සමාජිකයෙකුද වුණා. අංක 3 ලුක් රෝන්කි ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය වේගෙන් පන්දුවට පහර දිය හැකි කඩොළු රකින්නෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ලුක් රෝන්කි 2008-2009 කාල සමයේදී ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් එක්දින තරඟ 4කට සහ 20 තරඟ 3කට සහභාගී වුණා. බටහිර ඉන්දිය කොදෙව්වන්ට එරෙහිව පැවති එක්දින තරඟයකදී 6 පහර 6ක් එල්ල කරමින් පන්දු 28කින් ලබාගත් ලකුණු 64 ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ඔහු ක්‍රීඩා කළ අමතක නොවන ඉනිම බවට පත් වුණා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ස්ථානය අහිමිවීමෙන් පසුව වසර 4ක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටි රොන්කි 2013 වසරේදී නවසීලන්ත කණ්ඩායමට එක් වුණා. එදා 2018 වසර දක්වා නවසීලන්තය නියෝජනය කළ මෙම ක්‍රීඩකයා එක්දින තරඟ 79කදී ලකුණු 1319ක් 20 තරඟ 30කදී ලකුණු 312ක් ටෙස්ට් තරඟ 4කදී ලකුණු 319ක් ලබාගෙන දස්කම් දැක්වීමට සමත් වුණා. ශ්‍රී ලංකාවට එරෙහිව පන්දු 99කින් නොදවී ලබාගත් ලකුණු 170 දකුණු අප්‍රිකාවට එරෙහිව පන්දු 83කින් ලබාගත් ලකුණු 99 රොන්කි එක්දින පිටියේදී ක්‍රීඩා කළ අමතක නොවන ඉනිම් බවට පත් වුණා. එක්දින පිටියේ සැලකිය යුතු තරම් දස්කම් දැක් වූ රොන්කි 2015දී එක්දින ලෝක කුසලාන අනුශූරතාවය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ සමාජිකයෙකුද වුණු බව මෙහිදී කිව යුතුයි. අංක 2 කෙප්ලර් වෙසල්ස් 1957 වසරේ දකුණු අප්‍රිකාවේ බ්ලොම්ෆොන්ටේන් හිදී උපත ලැබූ කෙප්ලර් වෙසල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වීමට උත්සාහ කළ අවධිය වන විට දකුණු අප්‍රිකාව ක්‍රිකට් තහනමකට හසු වී සිටියා. ඒ නිසා 1982-83 තරඟවාරයේදී ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් වෙසල්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියා. එහිදී සිය මංගල ටෙස්ට් තරඟයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 162ක් සහ 46ක්ද මංගල එක්දින තරඟයේදී නවසීලන්තයට එරෙහිව ලකුණු 79ක්ද ලබාගෙන පිත්තෙන් දස්කම් දැක්වීමට වෙසල්ස්ට හැකියාව ලැබුණා. එදා සිට 1985 වසර දක්වා ඕස්ට්‍රේලියාව නියෝජනය කළ වෙසල්ස් ටෙස්ට් තරඟ 24කදී අර්ධ ශතක 9ක් සහ ශතක 4ක් සමගින් ලකුණු 1761ක්ද එක්දින තරඟ 54කදී ශතකයක් සහ අර්ධ ශතක 14ක් සමගින් ලකුණු 1740ක්ද ලබා ගැනීමට සමත් වුණා. එහිදී පාකිස්තානයට එරෙහිව ලබාගත් ලකුණු 179, කොදෙව්වන්ට එරෙහිව ලබාගත් ලකුණු 173, එංගලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 162 වෙසල්ස් ටෙස්ට් පිටියේදී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය බවට පත්වේදී ඉන්දියාවට එරෙහිව ලබාගත් ලකුණු 107ක් එක්දින පිටියේ එකම ශතකයේ බවට පත් වුණා. 1985 දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් වෙසල්ස් 1991දී දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් තහනම ඉවත් කිරීමෙන් පසුව දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසියා. ඔහු නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වෙමින්
ඉන්දියාවට එරෙහිව ඉන්දියානු බිමේ ක්‍රීඩා කළ එක්දින තරඟාවලියේදී 50-71 90 ලෙසින් ලකුණු ලබාගෙන සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. එදා දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 16කදී ශතක 2ක් සහ අර්ධ ශතක 6ක් සමගින් ලකුණු 1027ක්ද එක්දින තරඟ 55කදී අර්ධ ශතක 12ක් සමගින් ලකුණු 1627ක්ද ලබාගත් මෙම ක්‍රීඩකයා 1994 වසර වනතුරු දකුණු අප්‍රිකාව නියෝජනය කළා. 1992 ලෝක කුසලාන තරඟාවලියේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමට නායකත්වය ලබා දුන් වෙසල්ස් එම තරඟාවලිය යටතේ ඔවුන් සහභාගී වුණු පළමු තරඟයේදී සිය පැරණි මිතුරා වුණු ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලකුණු 81ක් ලබාගෙන සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාම අමතක නොවන සිදුවීමක් වුණා. ඒ අයුරින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී දස්කම් දැක්වූ වෙසල්ස් සිය එක්දින ජාත්‍යන්තර දිවිය තුළ කිසිම අවස්ථාවක ලකුණු නොලබා දැවී ගොස් නොමැති බවද මෙහිදී සිහිපත් කළ යුතුයි. අංක 1. ඔයින් මෝගන් අයර්ලන්තය සහ එංගලන්තය. වර්තමාන එංගලන්ත එක්දින සහ 2020 කණ්ඩායම්වල නායකත්වය දරන ඔයින් මෝගන් 2006 වසරේදී අයර්ලන්තය නියෝජනය කරමින් සිය මංගල එක්දින තරඟයට සහභාගී වුණා. එදා ස්කොට්ලන්තයට එරෙහිව ක්‍රීඩා කළ එම තරඟයේදී ඔහු ලකුණු 99කට දුවද්දී දැවී යාම කනගාටුදායක සිදුවීමක් වුණා. ඒ අයුරින් මංගල එක්දින තරඟයේදී සුපිරි දස්කම් දැක්වූ මෝගන් 2009 මැයි මාසය දක්වා අයර්ලන්තය වෙනුවෙන් එක්දින තරඟ 25කට සහභාගී වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 5ක් සමගින් ලකුණු 752ක් ලබා ගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව එංගලන්ත කණ්ඩායම සමගින් එක්වුණු මෝගන් එදා සිට අද දක්වා එංගලන්තය නියෝජනය කරමින් එක්දින තරඟ 246කට 2020 තරඟ 115කට සහ ටෙස්ට් තරඟ 16කට ක්‍රීඩා කර තිබෙනවා. එහිදී ඔහු එක්දින තරඟවලදී ශතක 13ක් සහ අර්ධ ශතක 42ක් සමගින් ලකුණු 6949ක්ද 2020 තරඟවලදී අර්ධ ශතක 14ක් සමගින් ලකුණු 2458ක්ද ටෙස්ට් තරඟවලදී ශතක 2ක් සහ අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 700ක් ලබා ගැනීමට සමත් වුණා. එංගලන්ත සීමිත පන්දුවාර ඉතිහාසය තුළ බිහිවුණු විශිෂ්ටතම නායකයෙකු ලෙස සැලකෙන මෝගන් එක්දින තරඟ 124කදී සහ 2020 තරඟ 72කදී සිය කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා. 2019 එක්දින ලෝක කුසලාන තරඟාවලියේදී එංගලන්තයට ලෝක කුසලානය උරුම කර දුන් මෝගන් එවැනි දස්කමක් කළ මුල්ම එංගලන්ත නායකයා ලෙසින් ඉතිහාසගත වුණා. ඒ වගේම 2010 T20 ලෝක කුසලානය දිනාගත් එංගලන්ත කණ්ඩායමටද මෝගන් ඇතුළත් වුණා. එසේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දැක් වූ දස්කම් නිසාම ඔයින් මෝගන් නාමය එංගලන්ත ක්‍රිකට් ඉතිහාසය තුළ රන් අකුරෙන් ලියවී තිබෙනවා. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. අපි ආයෙත් දවසක මේ වගේ වටින වීඩියෝවකින් හමු වෙමු.